හරි අපි දැන් ඒ සතියේ ප්ලාන්ක්ගේ ක්වොන්ටම් වාදය සම්බන්ධ ගණනය කිරීම රාශියක් සිද්ධ කරා. එතකොට ඒ සම්බන්ධ බහුවරණ වලට උත්තර දෙන්නේ කොහොමද කියන එකත් අපි සාකච්ඡා කරා. අද අපි කතා කරමු විද්‍යුත් චුම්බක තරංග සහ ඒ ආශ්‍රිතයේ තියෙන සිද්ධාන්ත කරුණු ටික. එතකොට එතනින් පස්සේ අපිට වර්ණාවලී කියන කොටසට යන්න පුළුවන්. ඒක අලුත් කොටසක්. අපි කොටසට සම්බන්ධ වෙමු. දැන් පොතේ එන්න ඩියුට් එකට අපි දැන් ගිය සතියේ තියරි කොටසට ප්‍රශ්න ටික කරලා ඉවර කරා නේ. එතකොට ප්‍රශ්න ටික පිටුවක 17 සියලුම බහුවර්ණ අපි කතා කරා. ප්‍රකාශ දුත ආචරණය පැහැදිලි කරා. ඒ ටික මම හිතනවා අපිට තේරෙන්නේ නැති කියලා. දැන් පොතේ එන්න ඕනවා පිටුවක 18ට විද්‍යුත් චුම්බක තරංග සහ විකිරණ. හරි විද්‍යුත් චුම්බක තරංග සහ විකිරණ කියන කොටසට එන්න. චුට්ටක් අපිට අගලා කියවගෙන යමු. දැන් මේවා මේ සාමාන්‍ය පෙළ ඉගෙන ගත්ත කරුණු ටිකක්මයි තියෙන්නේ. ක්‍රිස් වර්ෂ 1873 දී ජේම්ස් ක්ලාර්ක් මැක්ස්වෙල් දෘශ්‍ය ආලෝකය විද්‍යුත් චුම්බක තරංග වලින් සමන්විත බවට මතයක් පළ කරන ලදී. මැක්ස්වෙල් වාදය අනුව එකිනෙකට ලම්බක තලවල කම්පණය වන විද්‍යුත් ශ්‍රේෂ්ඨ සංරචකයකින් සහ චුම්බක ශ්‍රේෂ්ඨ සංරචකයකින් විද්‍යුත් චුම්බක තරංග සමන්විත වේ කියලා දීලා තියෙනවා. දැන් පුතේ එතකොට මේ දින ප්‍රොපගේෂන් එක සාමාන්‍යයෙන් විද්‍යුත් චුම්බක තරංගයක් ගමන් කරන විදිය මේ විදිහට තමයි විද්‍යුත් චුම්බක තරංගයක් ගමන් කරන්නේ. එතකොට ඔයා සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නවා. ප්‍රොපගේට් වෙන. එහෙම නැත්නම් ගමන් කරන විද්‍යුත් චුම්බක තරංගයක් තල දෙකක ගමන් කරන්නේ. තල දෙකක තමයි ප්‍රොසෙස් වෙන්නේ. එක තලයක් තමයි පුතේ විද්‍යුත් ශ්‍රේෂ්ඨ. මේ බලන්න. මේ y අක්ෂයට ලම්බකව තමයි ඉන්නේ විද්‍යුත් ශ්‍රේෂ්ඨ. හොඳට බලන්න. දැන් මේක බැලුවම පේනවා මෙතන මේ ටියුට් එකේ හොඳ රූප සරහනක් දාලා තියෙනවා. ඒතර විද්‍යුත් ශ්‍රේෂ්ඨ යන්නේ මෙන්න මෙහෙම. මේ අතර තමයි විද්‍යුත් ශ්‍රේෂ්ඨ යන්නේ. චුම්බක ක්ෂේත්‍රය යන්නේ කොයි අතරද කියලා පොඩ්ඩක් බලන්න. ඒක x අක්ෂයට සමාන්තරයි. x අක්ෂයට සමාන්තරව තමයි චුම්බක ක්ෂේත්‍රය ගිහිල්ලා තියෙන්නේ. විද්‍යුත් ක්ෂේත්‍රය යන්නේ එතකොට y අක්ෂයට සමාන්තරව. x අක්ෂයට සමාන්තරව තමයි චුම්බක ක්ෂේත්‍රය ගමන් කරන්නේ. එතකොට පොතේ මතක තියාගන්න ඕනි විද්‍යුත් ක්ෂේත්‍රය සහ චුම්බක ක්ෂේත්‍රය අතර තල දෙකක් තියෙනවා. විද්‍යුත් ක්ෂේත්‍රයේ තියෙන y අක්ෂය. චුම්බක ක්ෂේත්‍රය යන්නේ x අක්ෂය. तर අක්ෂ දෙක යන්නේ එකිනෙකට ලම්බකව. එතකොට විද්‍යුත් ක්ෂේත්‍රය සහ චුම්බක ක්ෂේත්‍රය අතර කෝණය අංශක 90යි. එහෙම තමයි විද්‍යුත් චුම්බක තරංගයක් ගමන් කරන්නේ. එතකොට දැන් විද්‍යුත් චුම්බක තරංග සම්බන්ධයෙන් විද්‍යුත් චුම්බක වර්ණාවලිය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරමු. එතකොට පොතේ අපි විද්‍යුත් චුම්බක තරංග කියලා අඳුරගත්තා. X කිරණ, ගැමා කිරණ, රේඩියෝ තරංග, ඊට අමතරව දෘශ්‍ය පරාසයේ තියෙන ආලෝක තරංග. හරි මේ හැම තරංගයක්ම එතකොට අහුවෙන්නේ මොකකටද? මේ හැම තරංගයක්ම අහුවෙන්නේ පොතේ මේ කියන විද්‍යුත් චුම්බක තරංග විශේෂය. එතකොට ඔය හැම විද්‍යුත් චුම්බක තරංගයක්ම එතකොට ගමන් කරන්නේ ප්‍රොපගේට් වෙන්නේ ඔය කියන විදිහට y අක්ෂයේ විද්‍යුත් ක්ෂේත්‍රයත් x අක්ෂයේ චුම්බක ක්ෂේත්‍රයත් එකිනෙකට අංශක 90ක ලම්බක තල එන විදිහට. හරි right. දැන් ඩියුට් එක නේ. මැක්ස්වෙල් වාදයේ ඇති වැදගත්කම වන්නේ ආලෝකයේ සාමාන්‍ය හැසිරීම සඳහා ඒ ගණිතානුකූල පැහැදිලි කිරීමක් ලබා දීම. එම වාදය මගින් ශක්තිය ලෙස විකිරණ අවකාශයේ හරහා විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර කම්පණය මගින් සංක්‍රමණය වන්නේ කෙසේදයි නිවැරදිව විස්තර කර දෙයි. right. අපි එතන තියෙන රෝල් වාට පොතේ 4ක්. අනේ රෝල් 4 මෙන්න මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. විද්‍යුත් චුම්බක විකිරණ යනෝ විද්‍යුත් චුම්බක විකිරණ යනෝ විද්‍යුත් චුම්බක තරංග ලෙස ශක්තිය විමෝචනය කිරීම සහ සංක්‍රමණය කිරීම වේ. ශක්තිය විමෝචනය කිරීම සහ සංක්‍රමණය කිරීම වේ. රික්තකයක් තුළදී විද්‍යුත් චුම්බක තරංග ආසන්න ලෙස 3 වැඩි කිරීම 10 ms ඍණ 1 3.0 වැඩි කිරීම 10 ms ඍණ 1 ප්‍රවේගයෙන් ගමන් කෙරේ. මාධ්‍යයෙන් මාධ්‍යයට විද්‍යුත් චුම්බක තරංගවල වේග වෙනස් වේ.
මාධ්‍යයෙන් මාධ්‍යයට විද්‍යුත් චුම්බක තරංගවල වේගයන් වෙනස් වේ. හරි? මාධ්‍යයෙන් මාධ්‍යයට විද්‍යුත් චුම්බක තරංගවල වේග වෙනස් වේ. වාතය තුළදී විද්‍යුත් චුම්බක තරංගවල වේගය විද්‍යුත් චුම්බක තරංගවල වේගය ආසන්න ලෙස පෙර වේගයමයි සැලකිය හැක. ආසන්න ලෙස පෙර වේගයමයි සැලකිය හැක. හරි රයිට්. එතකොට පුතේ ඕනෑම විද්‍යුත් චුම්බක තරංගයක් ඇල්ෆා කිරණ, ගැමා කිරණ, රේඩියෝ තරංග, ශුද්ධ තරංග, මයික්‍රෝවේව්ස් කියලා අපි කියනවා. මේ අපි කියන ඕනෑම විද්‍යුත් චුම්බක තරංගයක් එතකොට වාතයේදී එහෙම නැත්නම් රික්තකයක් තුළදී ගමන් කරන්නේ එකම ප්‍රවේගය. එහෙම නැත්නම් එකම වේගය. මොකක්ද වේගය? 3 වැඩි කිරීම 10 ms ඍණ 1. මේක හොඳට ඔළුවේ තියාගන්න. right? එතකොට හැම විද්‍යුත් චුම්බක තරංගයකටම රික්තකයකදී තියෙන එකම වේගයක්. අපි වාතයේදී සලකන්නේ එම වේගයම තියෙනවා කියන්නේ. ඒතර අපි ගණනය කිරීම සඳහා පාවිච්චි කරනකොට c සඳහා ආදේශ කරන්නේ වේගය සඳහා ආදේශ කරන්නේ ආලෝකයේ වේගය මෙන්න මේ අගය. 3 වැඩි කිරීම 10 ms ශ්‍රේණිය. හරි රයිට්. දැන් ඉන්න ඩියුට් එක ගන්න. දැන් ඩියුට් එකේ මෙන්න මේව කියලා තියෙනවා. හොඳට බලන්න. පහත රූපයේ දැක්වෙන්නේ විවිධ වර්ගයේ විද්‍යුත් චුම්බක තරංග වන අතර ඒවා තරංග ආයාමයෙන් හා සංඛ්‍යාතයෙන් එකිනෙකට වෙනස් වේ. එහෙත් මේවායේ වේගය එකිනෙකට සමාන වේ. දැන් හොඳට බැලුවොත් අපට පේනවා මේක පැහැදිලි කරා. ගම් කලින් පැහැදිලි කරපු නිසා නැවත විස්තර කරන්නේ නැහැ. ඒතර විද්‍යුත් චුම්බක තරංගවල කෙලවරම තියෙන ගැමා කිරණ. ඒක තමයි සංඛ්‍යාතයේ වැඩිම, තරංග ආයාමයේ අඩුම, ශක්තිය වැඩිමනේ. ඒතර මේ පැත්තේ කෙලවරේම තියෙන්නේ රේඩියෝ තරංග. ඒතර රේඩියෝ තරංගවල ශක්තිය ඉතාම අඩුයි. තරංග ආයාමය ඉතාම වැඩි. මේ කියන කරුණු ටික අපි දැන් සාකච්ඡා කරලා තියෙනවා. ඒතර විද්‍යුත් චුම්බක වර්ණාවලිය මෙන්න මෙහෙම තියෙන වර්ණාවලිය. දැන් මේක දෙපාරක් තුන්පාරක්ම කතා කරපු නිසා වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. ඒතර මේ තියෙන දෘශ්‍ය පරාසයනේ. ඒතර මේ අතර තමයි පුතේ සංඛ්‍යාතය වැඩි වෙන්නේ. ඒ වගේම ශක්තිය වැඩි වෙන්නේ. ඒතර මේ අතර තමයි තරංග ආයාමය වැඩි වෙන්නේ. ඒතර මේ තමයි මේව ගැමා කිරණ කියන ඒවා තියෙන්නේ. ඒතර රේඩියෝ තරංග වගේ ඒවා තියෙන්නේ මේ පැත්ත. ඒතර රේඩියෝ තරංග වල පුතේ මොකද වෙන්නේ? තරංග ආයාමයේ වැඩිම ඒ කියන්නේ ශක්තිය තාම අඩුයි. හරි? තරංග ආයාමයේ වැඩිම ඒ කියන්නේ ශක්තිය තාම අඩුයි. ඒ වගේම තමයි මේ පැත්තට ගියාම ගැමා කිරණවල සංඛ්‍යාතයේ සහ ශක්තිය තාම වැඩි. ඒතර මේ තියෙන දෘශ්‍ය පරාසය. ඒතර දෘශ්‍ය පරාසය ගත්තම අපි දන්නවා දෘශ්‍ය පරාසයේ දම් පාටට මේ පැත්තේ තියෙන දම් පාට, කෙලවර තියෙන දම් පාට සංඛ්‍යාතයේ වැඩිම. මේ පැත්තේ තියෙන රතු පාටවල සංඛ්‍යාතයේ අඩුම. සංඛ්‍යාතයේ අඩුම කියන්නේ තරංග ආයාමයේ වැඩිම. ඔබට කියලා දීලා තියෙන එතකොට දෘශ්‍ය පරාසය පිළිටන්නේ පුතේ නැනෝමීටර් right නැනෝමීටර් එතකොට 700 නැනෝමීටර් වෙන්න ඕනි 400 නැනෝමීටර් වල සිට. හරිනේ? තරංග ආයාමයේ වැඩිම එක්කෙනාගේ තමයි එතකොට ශක්තිය අඩුම වෙන්න ඕනි. දෘශ්‍ය පරාසය ගැන මම මේ කතා කරන්නේ. හරි? එතකොට මේ අදවරක්ත පාරජාපුල කිරණත් ඔය විදිහටම තියෙනවා. පාට මේ ටියුබ් එකේ වගේම කළු පාට ටියුබ් එකේ වර්ණාවලි සටහනක් තියෙනවා. ඒකෙන් අපිට බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි පොඩ්ඩක් මේ කතා කරන් යමු. විද්‍යුත් චුම්බක තරංගවල ගැමා කිරණවල. ගැමා කිරණ කියන්නේ කොයිද පුතේ? මේ පැත්තේ කෙලවරෙන් ඉන්න එක්කෙනා. හරි. මේ පැත්තේ කෙලවරෙන් ඉන්න එක්කෙනා. ගැමා කිරණවල කෙටිම තරංග ආයාමයේ සහ ඉහළම සංඛ්‍යාතයේ ඇත. බලන්න හරිනේ. තරංග ආයාමයේ මේ පැත්තේ තමයි අඩුම වෙන්න ඕනේ. මේ පැත්තේ තමයි සංඛ්‍යාතයේ වැඩිම වෙන්න ඕනේ. මේ තියෙන්නේ සංඛ්‍යාතයත් වැඩි, ශක්තියත් වැඩි. මේ පැත්තේ කෙලවරේ ඉන්න අය. හොඳට තේරුම් ගන්න. සංඛ්‍යාතයත් වැඩි, ශක්තියත් වැඩි. මේ පැත්තේ කෙලවරේ ඉන්න අය. මේ පැත්තේ කෙලවරේ ඉන්න අයගේ තරංග ආයාමය හොඳටම වැඩි. හැබැයි සංඛ්‍යාතයේ ශක්තිය අඩුයි. එතකොට දැන් ගැමා කිරණ ගත්තොත් මේ පැත්තේ කෙලවරේ ඉන්න ටියුට් එකේ කියලා තියෙන විදිහට කෙටිම තරංග ආයාමයේ තියෙන්න ඕන හරියි. ඊට අමතරව ඉහළම සංඛ්‍යාතයේ තියෙන්නත් ඕන. හරිනේ? ඒක පැහැදිලි. රේඩියෝ තරංග වලට රේඩියෝ තරංග කියන්නේ පුතේ මේ පැත්තේ කෙලවරේ ඉන්න අය. රේඩියෝ තරංග වලට තියෙන්නේ මොනවද? රේඩියෝ තරංග වලට තියෙන ඉහළම තරංග ආයාමය මේ පැත්තෙන් වැඩිම තරංග ආයාමය තියෙනවා. ඊට අමතරව කෙටිම සංඛ්‍යාතය අඩු. වැඩිම තරංග ආයාමය මේ පැත්තේ මෙතන කෙලවරේ රේඩියෝ තරංග තියෙන්නේ.
ටියුට් එකෙන් බලන්න පුළුවන් ආට. එතකොට එයාට ලොකුම තරංග ආයාමයේ තියෙන. අතර අඩුම සංඛ්‍යාතයේ තියෙනුනේ එයාට. ඒක සරල කතන්දරයක්. හරි. දිගු තරංග ආයාම සහිත රේඩියෝ තරංග විකාශන මධ්‍යස්ථානවල සවි කර ඇති විශාල ඇන්ටෙනා මගින් විමෝචනය කෙරේ. ඔව්. දැන් මේ ගොඩාක් ලොකු තරංග ආයාම ඔය අපි දන්නවා රේඩියෝ තරංග විශාල ඇන්ටෙනා. දැන් මෙහෙම දිග තරංග ආයාම තියෙනවා. ඒත් මෙහෙට යන්න තමයි මෙහෙම එක ළඟ තරංගේ යන්නේ. මේ තරංග දෙක තරංගාමේ කුඩා වෙනවා කියන්නේ එක ළඟ සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒතර මේවා දිගට තියෙන පරතරය. ශීර්ෂ දෙකක් අතර දුර ප්‍රමාණය විශාලයි. නැත්නම් නිම්න දෙකක් අතර දුර ප්‍රමාණය විශාලයි. එකෙන් පැහැදිලි කරන්නේ තරංගාමේ වැඩි. සංඛ්‍යාතයේ වැඩි වෙනකොට තරංගාම අතර පරතරය අඩු වෙනවා. හරි? right. ඒවා දන්නවා. ඒ චුටි දේවල් ඒවා සාමාන්‍ය පෙළෙන් ඉගෙන ගන්න දේවල්. හරි. ඊට පස්සේ කියලා දෙනවා මෙන්න මෙහෙම. කෙටි තරංග ආයාම සහිත දෘශ්‍යාලෝක විකිරණ පරමාණු සහ අණු තුල සිදුවන ඉලෙක්ට්‍රෝන චලනයන් මගින් උත්පාදනය වේ. අන්න එතන පොඩි වැදගත්කමක් තියෙන එක පොඩ්ඩක් highlight කරන්න ඕනේ පුතේ. කෙටි තරංග ආයාම සහිත දෘශ්‍යාලෝක විකිරණ පරමාණු හා අණු තුල සිදුවන ඉලෙක්ට්‍රෝන චලනයන් මගින් උත්පාදනය වේ. දැන් එතකොට දැන් මෙන්න මේ දෘශ්‍ය පරාසයේ තියෙන විද්‍යුත් චුම්බක විකිරණ. දැන් මේ දෘශ්‍ය පරාසයෙන්ුත් විද්‍යුත් චුම්බක විකිරණ එනවා. ඒ කියන්නේ පුතේ නැනෝමීටර් 400යි 700යි අතර. ඒතර නැනෝමීටර් 400යි 700යි අතර විද්‍යුත් චුම්බක තරංගයක් තියෙනවා කියලා හිතන්න මෙහෙම. ඔන්න ඔහොම. එතකොට ওই විද්‍යුත් චුම්බක තරංගය උත්පාදනය වෙන්නේ කොහොමද? ඔය විද්‍යුත් චුම්බක තරංගය උත්පාදනය වෙන්නේ ඉලෙක්ට්‍රෝන අතර සංක්‍රමණයකින්. දැන් මෙහෙම ඔයා දන්නවා නියෂ්ටිය තියෙනවා. මෙහෙම තියෙනවා ශක්ති මට්ටම් දෙකක්. එතකොට පුතේ මෙතන ඉන්න ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝනය මෙතෙන්ට ගියාම එයා ශක්තිය අරගෙන උඩට යන්නේ. එතකොට එයා ශක්තිය අවශෝෂණය කරනවා මෙහෙම විද්‍යුත් චුම්බක තරංගයක් විදියට. එයා උඩට ගියාට පස්සේ ශක්තිය වැඩි ස්ථායීතාවය අඩුයි. එතකොට එයාට උඩ ඉන්න බෑ. ශක්තිය වැඩි කියන්නේ ස්ථායීතාවය අඩුයි. ඒතර ශක්තිය වැඩි තැනක එයා ඉන්න කැමති නෑ. එයාගේ ස්ථායීතාවය අඩුයි. ඒ නිසා එයා බලන්නේ ස්ථායී වෙන්න. ඒතර එයා ස්ථායී වෙන්න මොකද කරන්නේ? පහළ ශක්ති මට්ටමකට එනවා. මෙන්න මෙහෙම. මෙතෙන්ට වෙන්නත් පුළුවන්. වෙන ශක්ති මට්ටමකට එන්නත් පුළුවන්. අපි මෙතෙන්ට එනවා කියන්නේ. ඒතර ඉහළම ශක්ති මට්ටමේ ඉන්න එක්කෙනා පහළම ශක්ති මට්ටමකට එනකොට පහළ කුමන හෝ ශක්ති මට්ටමකට එනකොට මෙහෙම විද්‍යුත් චුම්බක තරංගයක් මුදා හරිනවා. හරිනේ. එතකොට එයා පහළ ඉඳන් උඩට ගිය විද්‍යුත් චුම්බක තරංගයක් අවශෝෂණය කරලා තමයි. ඒතර උඩට ගියාම එයාගේ ශක්තිය වැඩි ස්ථායීතාවය අඩුයි. ඒතර එයා කැමති ස්ථායී වෙන්න. ඒතර උඩට ගියපු එක්කෙනා නැවත පල්ලෙහාට. උඩට ගියපු එක්කෙනා පල්ලෙහාට එනකොට මොකද වෙන්නේ? එයා එයාගේ ශක්තිය විමෝචනය කරනවා. ශක්තිය විමෝචනය කරනකොට විමෝචනය කරන ශක්තිය නැත්නම් විමෝචනය කරන විද්‍යුත් චුම්බක තරංගයේ තරංග ආයාමය පිහිටන්නේ මෙන්න මේ දෘශ්‍ය කලාපය කියලා තමයි ඔය කියලා තියෙන්නේ. හරි. එතකොට දෘශ්‍ය කලාපයේ තරංග මේ දෘශ්‍ය කලාපයට අදාළ තරංග නිර්මාණය කිරීමට පුළුවන් වෙනවා ඉලෙක්ට්‍රෝන වල චලනයන්ගෙන්. ඒක තමයි වැදගත්. මේ ඉලෙක්ට්‍රෝන චලනයන්ගෙන් මෙන්න මේ පරාසෙයි අපිට උත්පාදනයෙන් සිදු කරගන්න පුළුවන් විද්‍යුත් චුම්බක තරංගවල. ඒක තමයි වැදගත්. ඒක හොඳට තේරුම් ගන්න. right. එතකොට දැන් කෙටිම තරංගායාමයේ නම් ඉහළම සංඛ්‍යාතයේ සහිත තරංග ගැමා කිරණවලට අනුරූප වන අතර. හරිනේ. ඉහළම සංඛ්‍යාතයේ තියෙන්නේ අඩුම තරංගායාමයේ තියෙන ගැමා කිරණවල. ඒක හරියි. අනුරූප වන අතර ඒවා පරමාණුවේ න්‍යෂ්ටිය තුළ සිදුවන වෙනස්කම් මගින් විමෝචනය වේ. එතකොට ඒගොල්ලෝ කියන්නේ දැන් මේ තියෙන පොතේ ඉලෙක්ට්‍රෝන වල තිබ්බ විමෝචනය. ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වල තියෙන වෙනස්කම් වලින් තමයි මේ තරංග උත්පාදනය වුනේ. හරි. මේ දෘශ්‍ය පරාසයට අදාළ තරංග උත්පාදනය වුනේ මේ ශක්ති මට්ටම් අතර තියෙන වෙනස්කම් වලින්. ශක්ති මට්ටම් අතර සිදුවෙච්ච ඉලෙක්ට්‍රොනික හෝමාරුවන් වලින් තමයි මෙන්න මෙතන තරංග ටික උත්පාදනය වුනේ. ඒ ටික තමයි මේ දෘශ්‍ය පරාසයට අයිති වුනේ. හැබැයි පුතේ මෙන්න මේ ගැමා කිරණවල, ඒ කියන්නේ සංඛ්‍යාතයේ වැඩිම එහෙම නැත්නම් ශක්තිය වැඩිම තරංගායාමයේ අඩුම ගැමා කිරණ උත්පාදනය වෙන්නේ ශක්ති මට්ටම් අතර පවතින ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයන්ගෙන් නෙමෙයි. න්‍යෂ්ටියේ සිදුවන වෙනස්කම් මගින්. ඒ කියන්නේ පුතේ ඔය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවල අපි ඒවා සාකච්ඡා කරනවා පසුවට සහ භෞතික විද්‍යාවේ පදාර්ථ හා විකිරණ කියන කොටසෙදිත් න්‍යෂ්ටික වෙනස්කම් සම්බන්ධයෙන් සහ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සාකච්ඡා කරනවා. ඒ නිසා ඔයාලට උසස් පෙළ
ගණිත විද්‍යාංශයන්ගෙන් හදාරනවා නම් අනිවාර්යෙන් පදාර්ථ විකිරණ කොටසේ හෝ රසායන විද්‍යාවේදී හෝ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලට නැත්නම් රේඩියෝ ඇක්ටිව් එලිමන්ට්ස් කොහොමද රියැක්ට් වෙන්නේ? හරි. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී කොහොමද න්‍යෂ්ටියක් වෙනස් වෙන්නේ? කොහොමද ප්‍රතික්‍රියාවක් දක්වන්නේ? කොහොමද දාම් ප්‍රතික්‍රියාවක් ඇති වෙන්නේ වගේ කරුණු ඉගෙන ගන්න බලනවා. ඒතර එතනදී ඇත්තටම සිද්ධ වෙන්නේ න්‍යෂ්ටි වෙනස්කම් සිද්ධ වෙනවා. හරි. ඒ න්‍යෂ්ටි ෂය වෙන්න පුළුවන්. හරි. ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්න පුළුවන් වගේ වෙනස්කම් වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ වෙනස්කම් වෙනකොට උත්පාදනය වෙන තරංග තමයි ගැමා කිරණ කියලා තියෙන්නේ. හරි. අන්නේ න්‍යෂ්ටියේ සිදුවන වෙනස්කම් වලින් උත්පාදනය වෙන කිරණ වලට කියන්නේ ගැමා කිරණ කියලා. හරි. එතකොට එතකොට සංඛ්‍යාතයේ වැඩිම කිරණයක් වාට උත්පාදනය කරගන්න අවශ්‍ය නම් දැන් ඔළුවට තියාගන්න ඕන හොඳට ඒක සිද්ධ වෙන න්‍යෂ්ටියේ සිදුවන වෙනස්කමක් වගේ. එතකොට මේ දෘශ්‍ය පරාසයේ සිදුවන විකිරණයක් නැත්නම් ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයක් නම් සිද්ධ වෙන්නේ ඒක සිද්ධ වෙන්නේ පොතේ මේ ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් අතර පවතින ඉලෙක්ට්‍රෝන උවමාරුවන් මගින් නිර්මාණය වන විද්‍යුත් චුම්බක තරංග වලින් කියලා මතක තියාගන්න. right? okay. හරි. අන්න එතන පල්ලෙහා පොඩ්ඩක් මෙහෙම ලියන්න. එතන පල්ලෙහා ලියන්න ඕන පොතේ ඔයා. මෙහෙම ලියන්න. සංඛ්‍යාතයේ ප්‍රථමයෙන් ලියන්න. ප්‍රථමයෙන් ලියන්න. සංඛ්‍යාතයේ වැඩිවන තරමට ශක්තිය වැඩිවන අතර මේ අනුව පාරජම්බුල කිරණ ඒ කියන්නේ මේ පැත්තේ ඉන්න UV පාරජම්බුල කිරණ අල්ට්‍රාවයලට් කියලා කියනවා. පාරජම්බුල කිරණ right ඊළඟට X කිරණ පාරජම්බුල කිරණ X කිරණ සහ ගැමා කිරණ පාරජම්බුල කිරණ X කිරණ සහ ගැමා කිරණ මෙතන පාරජම්බුල මෙතන X කිරණ මෙතන ගැමා කිරණ තුන් දෙනාම X කිරණ හා ගැමා කිරණ අධිශක්ති ගැමා කිරණ අධිශක්ති විකිරණ ගණයට වැටේ. අධිශක්ති විකිරණ ගණයට වැටේ. right? අපි ඒවට කියන්නේ පොතේ අධිශක්ති විකිරණ කියලා. හරි. දැන් ආයෙ අහගන්න. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දැන් අපිට පේනවා මෙන්න මේ හරිය ඉන්නේ ඔය අල්ට්‍රාවයලට් පාරජම්බුල X කිරණ සහ ගැමා කිරණ කියන කොටස් තුනම පිළිටන්නේ පොතේ අධිසංඛ්‍යාත පැත්තේ. සංඛ්‍යාතයේ වැඩි වෙන පැත්තේ. ඊට මේ මැද වගේ තියෙන ඇත්තටම දෘශ්‍ය පරාසය. වැඩිම තරංගායාම අඩුම ශක්තිය අඩුම සංඛ්‍යාතය තියෙන්නේ මෙන්න මේ පැත්තේ දකුණු පැත්තේ. හරි. එතකොට රේඩියෝ තරංග වගේ ඒවා මෙන්න මෙහෙට එන්නේ. එතකොට දැන් මේ 400යි 700යි අතර විද්‍යුත් චුම්බක තරංග උත්පාදනය කරගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අතර සිදුවන සංක්‍රමණයන් මගින් අපිට පුළුවන් මෙන්න මේ වගේ විද්‍යුත් චුම්බක විකිරණ උත්පාදනය කරගන්න. හරි. එතකොට ගැමා කිරණ වගේම උත්පාදනය කරගන්න වෙන්නේ න්‍යෂ්ටියේ සිදුවන වෙනස්කම් වගේ කියලා දැන් පැහැදිලි කරා. හරි. right. අපි යමු ඊළඟ කොටසට. එහා පැත්තට. ඒක තියෙන්නේ දෘශ්‍ය පරාසයේ සංරචක නිර්ණය කිරීම. මේක චූටි කාර්යක රෝ ප්‍රැක්ටිකල් එකක්. ප්‍රිස්මයක් තියලා සුදු ආලෝකය යවලා දේදුම්නේ වර්ණ ලබා ගැනීම. ඉතින් මම මේවා විස්තර කරන්න යන්නේ මේ පොඩි දේවල් නිසා. මෙහෙම ලියන්න. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ඒතර රෝල් දෙකක් තියෙනවා ඒක ලියන්න. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෘශ්‍ය පරාසය වන්නේ සුදු ආලෝකයයි. හරි. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෘශ්‍ය පරාසය වන්නේ සුදු ආලෝකයයි. සුදු ආලෝකයේ සෑදී ඇති සංරචක නිරීක්ෂණය සඳහා සුදු ආලෝකයේ සෑදී ඇති සංරචක නිරීක්ෂණය සඳහා ඒ ප්‍රිස්මයක් තුළින් යවා විභේදනය කළ යුතුයි. ප්‍රිස්මයක් තුළින් යවා විභේදනය කළ යුතුයි. හරි පුතේ. දැන් ඔන්න ඔයාලට රූප සරහනක් දීලා තියෙනවා. එතකොට දැන් මේ දින ප්‍රිස්මය නම් අපි
අපි දන්නවා සුදු ආලෝකය මෙයා පොඩි කාලේ කරනවා. දැන් මෙතන මෙන්න මෙහෙම පොඩි වර්ධනයක් වෙනවා. ඒතර වර්ධන සිදුවීම් වල භෞතික විද්‍යාව ගන්න මම පැහැදිලි කරන්න යන්නේ විරලතර මාධ්‍ය ගාහනතර මාධ්‍ය ප්‍රශ්න. එතකොට මෙතන දැන් ඔබට පේනවා වර්ණ රසක් නේ දේ දුන්නේ පාරට අදාළ වෙන වර්ණ රසක් අපිට දකින්න හම්බ වෙනවා. හරි. එතකොට දැන් මේ වර්ණ ටික බැලුවොත් මෙන්න මේ උඩම තියෙන පොතේ R රතු නේ. රතු දීලා තියෙනවා. ඒතර මේ උඩම හරිය රතු තියෙනවා. ඊට පස්සේ පොතේ orange තැඹිලි පාට තියෙනවා. තැඹිලි පාට තියෙනවා. හරි. ඊළඟ පොතේ වඩ පේනවා yellow කහ පාට තියෙනවා. කහ පාට තියෙනවා. ඊළඟට G green කියන්නේ කොළ පාට තියෙනවා. ඊට පස්සේ තියෙනවා blue නේ. නිල් පාට. නිල් ඊට පස්සේ අපිට පේනවා indigo කියලා කියනවා. ඊට අමතරව තියෙනවා violet දම්. හරි. ඒතරම් ඔය ටික තමයි තියෙන්නේ. එතකොට ප්‍රිස්මය තුලින් විවේදනය කරාම සුදු ආලෝකයේ පුතේ. ඒතර අපිට මෙන්න මේ වර්ණ ටික බලා ගන්න පුළුවන්. හරි. රතු පාටින්, තැඹිලි පාටින්, කහ පාටින්, කොළ පාටින්, නිල් පාටින්, ඉන්දිගෝ සහ දම් කියන විදිහට සුදු ආලෝකයේ සෑදිලා තියෙන වර්ණ වලට විවේදනය වෙනවා. පැහැදිලි? ඒක ඉන්න සරලයි. එතකොට දැන් මෙතන අපි දැන් පොඩි දේවල් ටිකක් තේරුම් ගන්න ඕනේ. මෙතන දැන් බැලුවම මේකේ මොන අතරද පුතේ සංඛ්‍යාතය වැඩි වෙන්නේ? දැන් චුට්ටක් මතක් කරගන්න වර්ණාවලිය. දැන් අපේ සාමාන්‍ය අපි සලකපු වර්ණාවලියේ දෘශ්‍ය පරාසය මේ හරියනේ තිබුණේ නේද? දෘශ්‍ය පරාසය මේ හරියේ තිබුණා. ඒතර මේ දෘශ්‍ය පරාසය මෙන්න මේ විදියට නේ තිබුණේ නේ පරාසය. ඒතර මෙතන තිබුණේ පුතේ 400යි නැනෝමීටර් මෙතන 700 නැනෝමීටර්. නේ? ඒතර මේ පැත්තට නම් සංඛ්‍යාතය වැඩි වෙන්නේ. එහෙම නැත්නම් ශක්තිය වැඩි වෙන්නේ මේ පැත්තට. තරංගායාමයේ වැඩි වෙන්නේ ලැම්ඩා වැඩි වෙන්නේ මෙහෙට නම් හොඳේ. ඒතර මේ පැත්තේ කෙලවරේම තියෙන සංඛ්‍යාතය අඩු මෙක්කෙනා රතු. එහෙම නෙවෙන්න ඕනේ. ඒතර වැඩි මෙක්කෙනා කියන්නේ තරංගායාමයේ අඩුම දම්. ඒතර මේ දෙක අතර තියෙන පාට ටික තමයි මේ දීලා තියෙන්නේ. ඒතර එහෙමනම් හොඳට බැලුවොත් ඔයාලට පේනවා මෙයා ඉන්නේ නැනෝමීටර් 400. නැනෝමීටර් 700. මෙයා ඉන්නේ නැනෝමීටර් 400. හරි. එතකොට දැන් දරුවෙක් තේරුම් ගන්න ඕනි මේ වර්ණ ටික පරාසගත වෙලා තියෙන්නේ. මේ වර්ණ ටික තියෙන්නේ නැනෝමීටර් 400යි 700 අතර පරාසය තමයි මේ වර්ණ ටික තියෙන්නේ. හරි. මේ වර්ණ ටික ව්‍යාප්ත වෙලා තියෙන 400 700 පරාසය. එතකොට දැන් මෙන්න මේ පරාසය තුල නම් ව්‍යාප්ත වෙලා තියෙන්නේ සංඛ්‍යාතයේ. එතකොට පුතේ පහළ අතට හොඳට බලන්න. සංඛ්‍යාතයේ ගත්තොත් පහළ අතට වැඩි වෙන්න ඕනේ. සංඛ්‍යාතය පහළ අතට වැඩි වෙනවා. ඒකට හේතුව දැන් මේ පැත්තටනේ සංඛ්‍යාතයේ වැඩි වෙනවා. මම ගිය සතියේ මේක ගණනය කිරීම වලදත් කරා. ප්‍රකාශිත දුතාචරණ සිද්ධාන්තවලදී පැහැදිලි කරා. සංඛ්‍යාතයේ වැඩිම පාට රතු පාට. සංඛ්‍යාතයේ වැඩිම පාට දම් පාට. තරංගායාමයේ වැඩිම රතු පාට. හරි. තරංගායාමයේ වැඩිම වෙනවා රතු පාට. සංඛ්‍යාතයේ වැඩිම වෙනවනේ දම් පාට. ඒ කියන්නේ ශක්තිය වැඩි වෙන්නේ සංඛ්‍යාතයේ වැඩි වෙන එක්කෙනාගෙම තමයි. ඒතර මේ පැත්තට තමයි එන්න ඕනේ. මෙයාගේ තමයි අඩුම වැඩේ. පැහැදිලි? එතකොට පොතේ දැන් එහෙමනම් මේ අතර සංඛ්‍යාතයේ වැඩි වෙන බව ඒ වගේම ශක්තිය මේ අතර මොකද වෙන්නේ? තව ශක්තිය වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙනවා කියලා මතක තියාගන්න. මේ අතරම ශක්තිය වැඩි වෙනවා. ඒතර මේ අතර පොතේ තරංගායාමයේ මොකද වෙන්නේ? තරංගායාමයේ පොතේ මේ අතර අඩු වෙනවා. තරංගායාමයේ අඩුම දම්. හරි. මොකද අපි දන්න දේ තමයි c සමානයි mu ලැම්ඩා වලදී mu කියන්නේ සංඛ්‍යාතයනේ. c කියන එක නියත පදයක්. ආලෝකයේ ප්‍රවේගය. මෙයා නියත වෙන්න නම් මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙන්න ඕන. ඒ නිසා තමයි මේ වෙන්නේ. එතකොට ඊට අමතරව ඔබ දන්නවා දැන් ප්ලාන්ක් සමීකරණ අපි ගණන් හදලා තියෙනවා. E සමානයි h mu. මේකෙන් පැහැදිලි කරන්නත් පුළුවන්. h කියන්නේ නියත පදයක්. එහෙමනම්
ශක්තිය සමානුපාතික වෙනවා පුතේ සංඛ්‍යාතයට. සංඛ්‍යාතය වැඩි වෙන පැත්තටම ශක්තිය වැඩි වෙන්නත් ඕන. හරිනේ? ඒක තේරුම් ගන්න. ඒ අනුව වැඩිම සංඛ්‍යාතයේ තියෙන එක්කෙනා වැඩිම ශක්තියක් තියෙන එක්කෙනා විය යුතුයි. එනම වැඩිම සංඛ්‍යාතයක් තියෙන ධම් වලට, ඒකයි වැඩිම ශක්තියක් තියෙන්නේ ධම් වලට. ඔක තේරුම් ගන්න. right? හරි. අපි චොට්ටක් මේ රූප සරහන ඉස්සරහින් මේ ටික සිංහලෙන් උත් යන ඉංග්‍රීසියෙන් තිබෙන නිසා මෙන්න මේ කොටස පොඩක් පුරව ගන්න රූප සරහන ඉස්සරහින්. හරි. වීඩියෝ එක පෝස් කරන්න පුරව ගන්න. right? හරි. දැන් මම හිතනවා ඒක පුරව ගන්න ඇති කියලා. දැන් කියවන්න ටියුට් එකේ දීලා තියෙන සිද්ධාන්ත කරුණු ටික. මේ අනුව සුදු ආලෝකීය ප්‍රිස්මයක් මගින් විභේදනය කළ විට එහි සංරචක වර්ණ 7කට බෙදේ. හරිනේ. දැන් සුදු ආලෝකීය ප්‍රිස්මයක් තුලින් ගැව්වට පස්සේ 1 2 3 4 5 6 7 වර්ණ 7කට බෙදලා තියෙනවා. මෙම වර්ණ අතරින් රතු ආලෝකයට දිගම තරංගායාමය සහ කෙටිම සංඛ්‍යාතය හා ශක්තිය ඇත. highlight කරන්න එක වැදගත්. තර මේවෙන් රතු ආලෝකයට තමයි පුතේ. හරි. තරංගායාමයේ මේ පැත්තට අඩු වෙනවා කියන වැඩිම එක්කෙනා මෙතන ඉන්නේ උඩම. තර තරංගායාමයේ වැඩිම උඩ. තර සංඛ්‍යාතය අඩුම එක්කෙනා ඉන්නේ උඩ. හොඳේ. තරංගායාමයේ වැඩිම රතු සංඛ්‍යාතය අඩුමත් රතු. ඒක ලියා ගන්න ඕනේ. ඒක highlight කරන්න. මෙම වර්ණ අතරින් රතු ආලෝකයට දිගම තරංගායාමයේ හා කෙටිම සංඛ්‍යාතය හා ශක්තිය. සංඛ්‍යාතය වැඩි වෙන පැත්තටම තමයි ශක්තිය වැඩි. රතු වර්ණයේ සිට ධම් වර්ණය දක්වා යාමේදී තරංගායාමයේ අඩු වන අතර හොඳට බලන්න. රතු වර්ණයේ සිට ධම් වර්ණය දක්වා යනකොට තරංගායාමයේ අඩු වෙනවා. හරිනේ අපි දැන් ඒක කිව්වා. සංඛ්‍යාතය වැඩි වෙයි. හරිනේ තරංගායාමයේ අඩු වුණාට සංඛ්‍යාතය වැඩි වෙනවා. ශක්තියක් වැඩි වෙනවා. එබැවින් ධම් වර්ණය සඳහා ඉහළම ශක්තිය සහ ඉහළම සංඛ්‍යාතයේ තියෙන දෘශ්‍ය පරාසය. මේ පටලවා ගන්න එපා. අපි කතා කරන විද්‍යුත් චුම්බක වර්ණාවලියටම නෙමෙයි. හරි. විද්‍යුත් චුම්බක වර්ණාවලිය මෙන්න මේ කොටස ගැන මේ කතා කරන්නේ. දැන් මේ ඔක්කොටම වඩා සංඛ්‍යාතයේ වැඩි මෙතන ඉන්න පාරජම්බුල විකිරණ. ඊටත් වඩා වැඩි x කිරණ. ඊටත් වඩා වැඩි ගාමා කිරණ. හොඳේ. අපි කතා කරන්නේ මේ දෘශ්‍ය පරාසය. දෘශ්‍ය පරාසය එතකොට සංඛ්‍යාතයේ වැඩිම වෙන්න ඕන ධම් පාට. ඇයිද මෙයා විශේෂයෙන් අපි කතා කරන්නේ? ඇයි මේ දෘශ්‍ය පරාසය විශේෂයෙන් කතා කරන්නේ? ඒකට හේතුව මොකද? අපිට පේන්නේ දෘශ්‍ය පරාසය. අපිට පේන්නේ නැහැ අදෝරක්ත කලාපේ පේන්නේ මේ පැත්ත. ඒ වගේ අපිට පේන්නේ නැහැ පාරජම්බුල පැත්ත. මේ දෙපැත්තම අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ මේ කලාපේ නිසා ඒවා මේ ගැන කතා කරන්නේ. අනිත් එක අපි කතා කරන ඉලෙක්ට්‍රොනික සංක්‍රමණ. දැන් පරමාණුක ආකෘතියක් ගොඩනගන්න මේ හදන්නේ. එතකොට පරමාණුක ආකෘතියක් ගොඩනගනකොට ශක්ති මට්ටම් අතර ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයෙන් තමයි ඔය කියන විද්‍යුත් චුම්බක තරංග හටගන්නේ. ඒතර ඒ විද්‍යුත් චුම්බක තරංග තියෙන්නේ කොයි කලාපේද? අතිබහුතරයක් තියෙන දෘශ්‍ය කලාපේ. සමහර ඒවා තියෙනවා අදෝරක්ත කලාපේ තියෙනවා. නමුත් අතිබහුතරයක් විද්‍යුත් චුම්බක තරංග උත්පාදනය වෙන්නේ මේ කලාපේ. ඒ නිසා තමයි මේ විශේෂයෙන් මේ කලාපය ගැන අපි කතා කරන්නේ. හරි? right. okay. දැන් එතකොට දෙවෙනි කරුණත් හරියි. රතු වර්ණයේ සිට ධම් වර්ණය දක්වා යනකොට තරංගාමය අඩු වෙනවා, සංඛ්‍යාතය වැඩි වෙනවා. දැන් පැහැදිලිනේ. එබැවින් ධම් වර්ණය සඳහා ඊළම ශක්තිය ඇත. ඒකත් පිළිගන්නවා. ධම් පාට තමයි ලොකුම ශක්තිය තියෙන්න ඕන. හරි. හරි. දැන් ඊළඟට මෙන්න මෙහෙම කියලා තියෙනවා. දෘශ්‍යාලෝකයේ තරංගායම් පරාසය 390 නැනෝමීටර් 750යි. දැන් මම කිව්වා අපි ආසන වශයෙන් ගන්න 400න් 700 කියලා. හරියම විදියට ගත්තොත් 390. 390 චුට්ටක් මෙහෙට එන්න ඕන තව. 700 චුට්ටක් එහෙට යනවා. 750 පොඩ්ඩක් පරාසය ලොකු වෙලා තියෙන්නේ. 390 නැනෝමීටර් 750. ආසන වශයෙන් 100ට වටේලා තමයි 400 700 ගන්න. ඊළඟට තවද එක් වර්ණයේ සඳහාද තරංගායාම පරාසය ඇත. දැන් ඒකත් ඇත්තනේ. දැන් පොතේ දැන් මෙන්න මේ පරාසය තුල තමයි ඔය ඊතුරු වර්ණ ඔක්කොම ටික තියෙන්නේ. එතකොට දැන් රතු කියන එක හරියටම 700 තියෙනව නෙමෙයි. ඒකට යම්කිසි පරාසයක් තියෙනවා. ඒතර දැන් කොළ කියන පාට ගත්තොත් ඉන්නේ මෙන්න මෙතන. කොළ මේ මැද හරියන්නේ තියෙන්නේ. ඒතර කොළ පාට පෙන්නනත් යම් පරාසයක් තියෙනවා. හරි? මේ හැම එකකටම මේ හැම පාටකටම අනන්‍ය වෙච්ච යම් චූටි පරාස තියෙනවා. ඒක නෑ කියන්න බෑ. පරාස තියෙනවා. හරි? ඒතර මේ පරාස ගැන පොඩ්ඩක් අවබෝධයක් ගන්න ඕනේ ඔය. හරි right. මේ බලන්න. උදාහරණ ලෙස ධම්මාලෝකයේ තරංගායාම පරාසය 390 නැනෝමීටර් 420 නැනෝමීටර් පරාසය. හරි. ඒතර ධම්මාලෝකයේ තියෙන පුතේ මේ පැත්ත කෙලවරනේ 390යි 420යි. හරි. ඔන්න දැන් ඒතර එකට පරාසයක් තියෙනවා. ඒවා කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. නිකන් දැනගන්න. මේ හැම වර්ණයකටම වෙන වෙනම පරාසයක් තියෙනවා.
තව එක් එක් වර්ණය සහ තරංග පරස් තියෙනවා කියලා දැන් කිව්වා ධම්මාලෝකය ගැන පැහැදිලි කරා. ඊට පස්සේ පුතේ රතු වර්ණය. රතු පාට වර්ණයට තියෙනවලු 640යි 750. හරි. කියන්නේ කෙලවරේ ඉන්නේ තියෙන. ඒතර 640 ඉඳන් 750 වෙනකම් පරාසයේ තියෙන රතු. ඒතර පරාසවල පරතර සමාන වෙන්නේ නැහැ. පරතර වෙනස් වෙන්න පුළුවන්. රතු ආලෝකයේ පරාසය ටිකක් වැඩි වෙන්න පුළුවන් කහ වලට වඩා. දම් වලට ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ගැන අපිට පරාසය සම්බන්ධයෙන් පදනමක් නැහැ. අපි කියන්නේ ඒක දෘශ්‍ය පරාසයේ තියෙන. ඒ නිසා තමයි අපිට අදාළ වර්ණය පේන්නේ. ඔන්න ඔච්චරයි අපි දැනගන්න තියෙන්නේ. හරි. අපි යමු දැන් ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් මේ ප්‍රශ්න ටික ඔයා දැන් කරන්න ඕනේ වීඩියෝ එක පෝස් කරලා 1 සිට 5 දක්වා දෙන ප්‍රශ්න ටික. වීඩියෝ එක පෝස් කරලා කරන්න. හරි? ඔයා වීඩියෝ එක පෝස් කරලා කරා කියලා හිතලා දැන් හදාගෙන යනවා. ඔයා දැන් කලි කියලා බලන්න එපා. ඔයා වීඩියෝ එක පෝස් කරලා ප්‍රශ්න ටික කරන්න. කරලා ඊට පස්සේ වීඩියෝ එක ආයෙ ඔන් කරලා බලන්න. රයිට්? හරි. දැන් පොඩි අපි යමු ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. මම හිතනවා දැන් ඔයා එක කරලා ඇති කියලා. හරි? හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියේ දෘශ්‍ය පරාසය වන්නේ බාමර් ශ්‍රේණිය. දැන් මම ඒකයේ ශ්‍රේණි ඔය බාමර් ශ්‍රේණිය කියලා තියෙනවා, ලයිමාන් ශ්‍රේණිය. හරි? පාෂන් ශ්‍රේණිය, බ්‍රැකට් ශ්‍රේණිය, හෝම ශ්‍රේණි වර්ග වගේක් තියෙනවා. ඒවා අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. තාම ශ්‍රේණි ගැන ඉගෙනුවේ නැහැ. දැන් ඔයාලට මේ වාක්‍ය දැනට ඒක අමතක කරත් කමක් නැහැ. නමුත් මෙතන මේක තියෙන දෘශ්‍ය පරාසය කියලා තියෙනවා. හරි? රයිට්. එම ශ්‍රේණිය ඇති H ඇල්ෆා රේඛාව රතු ප්‍රදේශයේ. හරි. දැන් ඔන්න බාමර් කියලා ශ්‍රේණියක් තියෙනවලු. එතකොට දැන් මේ තියෙන එතකොට දෘශ්‍ය පරාසය. මේ දෘශ්‍ය පරාසය තමයි 400යි දැන් 390 750 කියලා ගමු. 390 ඉඳන් 750ට තියෙන්නේ. මේ පැත්තට ලැම්ඩා වැඩි කියලා ගන්න. ඒතර මේ පැත්තට සංඛ්‍යාතය වැඩි කියලා ගන්න. ඒතර දැන් ඒගොල්ලෝ කියන විදිහට හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියේ දෘශ්‍ය පරාසය බාමර් ශ්‍රේණියලු ඒකේ රතු රේඛාව තියෙන්නේ. රතු රේඛාවට නමක් දීලා දෙනවා H ඇල්ෆා කියලා. හරි. අපි ඒකේ විදිහට යමු. ඒතර රතු කියන එක කොහෙද තියෙන්නේ? රතු තියෙන්නේ මේ පැත්තේ කෙළවරේ. මෙන්න මේ පැත්ත රතුනේ. ඒතර මේ පැත්ත රතු. හරි. රතු තියෙනවලු. රතු වල ඔන්න පරාසය දීලා තියෙනවා. නෑ රතු කියන ප්‍රදේශයේ තියෙනවලු H ඇල්ෆා කියලා රේඛාවක්. හරි අපි ඒක ගමු H ඇල්ෆාලු H ඇල්ෆා කියන රේඛාව තියෙන රතු ප්‍රදේශයේ. හරි. දැනට කලබල වෙන්න එපා මොකක්ද මේ රේඛාවේ නම ඒවා අපි ඉස්සරහට පැහැදිලි කරනවා. දැනට රතු ප්‍රදේශයේ තියෙනවා මොකක් හරි එකක් වගේ එකක් අදහසක් ගත්තා නම් ඇති. රතු ප්‍රදේශයේ H ඇල්ෆා රේඛාව තියෙනවා. හරි. ඊළඟට කියනවා H බීටා රේඛාව කොළ ප්‍රදේශයේ තියෙනවා. දැන් කොළ කොහෙද තියෙන්නේ? රතු තැඹිලි කහ කොළ. ඒතර කොළ මේ මැද හරියේ තියෙන්නේ. මම මේක මේ පෑනෙන් අදින්න. කොළ පෑනක් නැති නිසා. හරි. මම නිල් එකෙන් අදින්නම්කෝ. එතකොට මේ හරිය තමයි දැන් ඔය කියන විදිහට කොළ තියෙන්නේ. හරි? මේක කොළ කියලා ගන්න. ඒතර කොළ ප්‍රදේශයේ තියෙනවලු H බීටා කියලා රේඛාව. හරි? ඊට පස්සේ තියෙනවලු H ගැමා රේඛාව ඉන්ඩිගෝ. ඉන්ඩිගෝ කියන්නේ තව ගොඩාක් මෙහෙට එන්න ඕනේ. මම චුට්ටක් මේක මහතට අදින්නම්. හරි? H ඉන්ඩිගෝ කියලා තියෙනවලු එකක්. හරි? දැන් ඉන්ඩිගෝ කියන එක තියෙන්නේ අපිටර ඉන්ඩිගෝ කියන වගේ එකක් ඉන්නේ මෙන්න මේ හරියට වගේ. මේ හරියට වගේ කියලා අපි හිතමු. හරි මේ හරියට වගේ ඉන්ඩිගෝ කියන එක එනවා කියලා අපි හිතමු. හරි ඒක චුට්ටක් නෝම් තියෙනවා කියලා අදිමු. ඒතර මේ තියෙන්නේ ඉන්ඩිගෝ කියන පාට. ඒතර එතන තියෙනවලු H ඇල්ෆා බීටා H ගැමා කියන රේඛාව තියෙන මෙතන. මෙහි රතු මෙහි කොළ මෙහි ඉන්ඩිගෝ. ඊළඟ තව රේඛාවක් තියෙනවලු H ඩෙල්ටා ඒක දම්බර. දම් කියන්නේ පැත්ත කෙලවරම දෙන එක නේ. මේ පැත්ත කෙලවරම. ඒතර මේ පැත්ත කෙලවරට මෙන්න මෙහි. දැනට මම මෙහෙම අදින්නම්කෝ. හරි. මේ පැත්ත කෙලවරෙන් ඉන්න රේඛාව කියන්නේ මේක. right මෙන්න මේක. ඒක දම්. ඒතර එතන ඉන්නවලු H ඩෙල්ටා කියලා රේඛාව. හරි. එතකොට දැන් ඒගොල්ලෝ කියන විදිහට ඔය හයිඩ්‍රජන් එකේ තියෙනවලු බාමර් කියලා ශ්‍රේණියක්. හරි ඒවා අපි පස්සේ බලමු. ඒ බාමර් ශ්‍රේණිය රේඛා හතරක් තියෙනවා. ඒ රේඛා හතරට නම් හතරකුත් තියෙනවා. මොනවද? H alpha, H beta, H gamma, H delta. ඒවා ඉස්සරහට උගන්වනවා. ඒතර H alpha කියන රේඛාව තියෙන්නේ රතු ප්‍රදේශයේ. මම ඒක රතු දාගත්තා. H beta ඉන්නේ කොළද. ඒතර H gamma ඉන්නේ ඉන්ඩිගෝ වලට. ඊටමතරව H delta කියන එක අවසන් එක්කන ඉන්නේ දම් පාට ප්‍රදේශයේ. ඔන්න දැන් ලියාගත්ත හතර දෙනා. දැන් අපෙන් අහන්නේ මොකක්ද? ශක්තිය වැඩි වෙන ආකාරය. right. දැන් ශක්තිය වැඩි වෙන විදිහ කියන්නේ එන සරලයි.
පුතේ දැන් ශක්තිය වැඩි වෙන්න ඕනේ. කොහෙන්ද කොහෙද? රතු කියන්නේ උඩමනේ. රතු වලින් නම් මේ ප්‍රථම ශක්තිය වැඩි වෙන පිළිවෙලට තමයි ලියුවේ. එතකොට එහෙමනම් ශක්තිය වැඩි වෙන්න ඕනේ මේ අතර. එන සරලයි. මේ අතර ශක්තිය වැඩි. එහෙනම් මොලෙන් ලියන්න ඕන කවුද ඔය? H alpha ඊට පස්සේ H beta ඊට පස්සේ H gamma ඊට පස්සේ මොකක්ද? H delta විදියට තමයි ශක්තිය වැඩි වෙන්නේ. හරිනේ? right. දැන් යන පොතේ ඊළඟට දෙවෙනි ප්‍රශ්නය. තරංගායාමයේ 18.6 සෙන්ටිමීටර් වන සංඛ්‍යාතය 80.5 s ඍණ 1 වන තරංගයක තරංග වේගය ගණනය කරන්න කියලා තමයි කියන්නේ. හරි? right. ඉතින් ඒවා සරල ප්‍රශ්න. එතකොට අපි මෙතනම හදමු. මම මේක වකන්නම් දැනට. එතකොට වේගය හොයන්න විදිය ඔයා දන්නවා. මේවා ඉතාම සරලයි. මේවට වෙලාව ගන්න අවශ්‍ය නැහැ. හරි? right. එතකොට ඒක හදන්න ඕනේ ඔයා. c සමාන වෙනවා අපි දන්නවා mu lambda නේ. c සමානයි mu lambda. එතකොට අපෙන් අහන්නේ ප්‍රශ්නේ තරංග ආයාමයේ ඉඳලා තරංගයේ වේගය ගණනය කරන්න කියලානේ කියන්නේ. එතකොට වේගය අහනවා. එතකොට එහෙමනම් ඒගොල්ලෝ දෙන්න ඕනි වේගය අහනවා නම් සංඛ්‍යාතයේ තරංග ආයාමය දීලා තියෙනවා. එතකොට සංඛ්‍යා c හරිය. සංඛ්‍යාතයේ දීලා තියෙන කීයද? සංඛ්‍යාතයේ දීලා තියෙන 80.5. s ඍණ 1. එහෙමනේ. ඒ වගේම ලැම්ඩා වැලියු එක දීලා තියෙන්නේ 18.6. 18.6 සෙන්ටිමීටර් දීලා තියෙනවා. හරියට ඉතින් මේ දෙක ගුණ කරලා උත්තරේ ගන්න තියෙන්නේ. මම දීලා තියෙන උත්තරයක් වරහන් ඇතුලේ උත්තරේ නම ඇති කියලා විශ්වාස කරනවා. එතකොට එන්නේ නැත්තම් ඒ නාදාලෙන් එක දාන්න. ඉතින් කොහොම තමයි හදන්න තියෙන්නේ. හරි? right. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ පොතේ මාර්ග සංඥාවලින් නිකුත් වන සංවේදී කොළ පැහැති ආලෝකයේ තරංගායාමයේ 552යිලු. මේ විකිරණ වල සංඛ්‍යාතය අහන්න. දැන් එතකොට තරංග ආයාමයේ දින සංඛ්‍යාතය අහන්න. හරි. එතකොට මේ තියෙන දෙවෙනි ගාන දැන් තුන්වෙනි එකේදී අහන්න. එතකොට තරංග ආයාමයේ දීලා සංඛ්‍යාතය අහන්න. ඒතර c සමානයි අපි දන්නවා මොකද්ද? mu lambda. දැන් ආලෝකයේ වේගයෙන් තමයි ගන්න වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග වල වේගය. ඒතර අපි වේගය 3.16ටම ගමු. හරි 3.16යි ms ඍණ 1 කියලාම ගමු. සංඛ්‍යාතය තමයි අහන්නේ තරංග ආයාමයේ දීලා තිනවා පුතේ 552 නැනෝමීටර්. දැන් නැනෝමීටර් තියන්න බෑ මේක මීටර්. ඒතර නැනෝමීටර් මීටර් ගන්නවා. ඒ කියන්නේ එක වැඩි කරන්න 10/9. එතකොට ඒක මීටර් වෙනවා. හරිනේ. එතකොට දැන් මේක සංඛ්‍යාතයේ බෙදන්න. එතකොට සංඛ්‍යාතය හොයන්න නම් මේක මේකෙන් බෙදන්න. බෙදලා හොයන්න. උත්තරේ එන්න ඕනේ එතකොට s ඍණ එකේ මොකද මීටර් පද දෙක කැපෙනවා. බෙදලා ගන්න අතර දීලා තිනවා පිළිතුරක්. ඒ පිළිතුර එනවා කියලා හිතනවා. එන්න නැත්නම් එන එක දාන්න. ප්‍රශ්නයක් නෑ ඒක. හරි. ඊළඟට ඉන්නවා පුතේ හතරවෙනි ප්‍රශ්නේ. සෝඩියම් ආලෝකයෙන් නිකුත් වන කහ පැහැති ආලෝකයේ සංඛ්‍යාතය දීලා තියෙනවා. කහ පැහැති ආලෝකයේ සංඛ්‍යාතය දීලා තරංගය අර විදියටම තමයි. එන සරලයි. එතකොට c සමානයි mu lambda තමයි ආදේශ කරන්න තියෙන්නේ. එතකොට එතනදී තරංග ආයාමය නම් අහන්නේ lambda සමාන වෙනවා c බෙදීම muට. එතකොට c කියන එක අපි දාමු ආලෝකයේ ප්‍රවේගය. 3 වැඩි කිරීම 18යි ms ඍණ 1. එතකොට සංඛ්‍යාතය දීලා තිනවා 5.09 5.09 10 14 s ඍණ 1 කියලා. එතකොට ඒක සුළු කරලා ගන්න lambda ඉන්නේ කීයද කියලා. එතකොට මේක එනවා ඇත්තේ 589 වැඩි කිරීම 10/9 මීටර් කියලා එනවා ඇත්තේ. අපිට ඕනේ නැනෝමීටර් කරන්න ඕන නිසා මේක වැඩි කරන්න පුතේ 10/9. එතකොට 10/9 මේක සොලු කරාම එනවා ඇත්තේ මේක. අපි 10/9 වැඩි කරමු මේක නැනෝමීටර් කරන්න. එතකොට නැනෝමීටර් ගන්න වැඩි කරනකොට නැනෝමීටර් මෙතන මම එම්බ්‍රින් එකක් දානවා. මොකද මීටර් පදේ කැපෙන්න ඕන. එතකොට තමයි නැනෝමීටර් වෙන්නේ. එතකොට 589 කියලා එනවා ඇති. හරි right. අන්න එහෙමයි එතකොට ඒ ගණන් ටික හදන්න. දැන් අන්තිම ගාන ඉතාල වැදගත්. අන්තිම ගාන කොහොමද කරන්නේ? ඒකේ දිලා තියෙන්නේ එක්තරා තරංගයක තරංග ආයාමය මීටර් 6යිලු. හරි? එක්තරා තරංගයක් තියෙනවලු තරංගේ තරංග ආයාමය මීටර් 6යිලු. හරි එතකොට තරංගයක් තියෙනවා. එතකොට මෙන්න මෙහෙමද තියෙන තරංගයක් තියෙන කොහොම යන්නේ? හරි? කොහොම තියෙන තරංගයක්? එතකොට එතන ශීර්ෂ දෙකක් අතර තියෙන දුරට තමයි අපි මේම ශීර්ෂ දෙකක් අතර තියෙන දුර ප්‍රමාණයටනේ තරංග ආයාමය කියන්නේ. එතකොට මේ තියෙන තරංග ආයාමය 1 මීටර් 6යිලු. තව මොනවද දීලා තියෙන්නේ? මිනිත්තුවක් තුළදී සම්පූර්ණ තරංග 30ක් ගමන් කරනවා right.
තර මිනිත්තුවක් තුළ මේක තියෙන තරංග ආයාමය දීලා තියෙනවා. තර මිනිත්තුවක් කියන්නේ තප්පර කීයද? 60යි. තප්පර 60ක් තුළ තරංග යනවා කියලා කියනවා ඒගොල්ලෝ සම්පූර්ණ තරංග 30ක්. අපි සයිකල් එකක් කියලා කියන්නේ. වට 30ක්. හරි 30ක් යනවා. අපි සයිකල් එකක් කියලා කියමු. වටයක් කියලා කියමු. ඒ වගේ 30ක්. එවනම් සංඛ්‍යාතය කියන්නේ මොකක්ද? තප්පරයකදී සිදුවන දේ. තප්පරයකට සිදුවන වට ගණන. තප්පරයක සිදුවන කම්පන ගණනෙන් සංඛ්‍යාතය කියන්නේ. ඒතර මේ තප්පර එකකට බලාගත්තා නම් අපිට 30 බෙදන්න 60. ඒතර මේක සයිකල් කියලා ගත්තොත් තරංග වට කියලා ගත්තොත් ඒතර අපිට එනවා තප්පරයට යන වට ගන්න. ඒක තමයි සංඛ්‍යාතය. නේ? තර්කයෙන් හිතන්න. තප්පරයකට යන වට ගන්න සංඛ්‍යාතය කියන්නේ. එතකොට ඒ කියන්නේ 30 බෙදුවා නම් 60න් හරි. එතකොට එන්නේ පුතේ 0.5යි තප්පරයට වට. තප්පරයකට සිදුවන වට ගන්න කම්පන ගන්න කියන්නේ හර්ට්ස්. නේ? නැත්නම් සංඛ්‍යාතය මේකෙන්ම දාන්නත් පුළුවන්. ඒතර 0.5යි හර්ට්ස්. හරි? පැහැදිලි? එතකොට තප්පරයට කියන අදහස තමයි අවශ්‍ය වෙන්නේ. තප්පරයට. තප්පරයට යන වට ගන්න තමයි අපි හොයන්නේ. ඒක තමයි හර්ට්ස් වලින් කියන්නේ. එතකොට දැන් අපිට පුළුවන් c සමානයි mu lambda දාන්න. c සමානයි mu lambda. එතකොට පුතේ සංඛ්‍යාතය කීයද? මිනිත්තු එකකදී වට 30ක් ගියා නම් ඒ කියන්නේ තප්පර 60කදී වට 30 යන්නේ. තරංග 30ක් කියන්නේ. එහෙනම් තප්පරයකට යන ගාන කියන්නේ එතකොට 0.5. ඒක දෙක තමයි එතකොට සංඛ්‍යාතය. එතකොට සංඛ්‍යාතය එතකොට 0.5යි. හර්ට්ස් කියලා දාන්නත් පුළුවන්, ශ්‍රේණික කියලා දාන්නත් පුළුවන්. තරංග ආයාමය දීලා තියෙනවා මීටර් 6යි. මීටර් 6. එතකොට 6.5න් වැඩි කරනවා කියන 6 දෙකෙන් බෙදනවා කියන එක. එතකොට එන්නේ 3යි ms ශ්‍රේණික. නොමයි එතකොට අදාළ තරංගයේ ප්‍රවේගය ගණනය කරන්නේ. right? වෙනස් විදි වලට හොයන්නත් පුළුවන් අවශ්‍ය නම් c සමානයි mu lambda ආදේශ කරලා වෙන විදිහකට ගන්නත් පුළුවන්. හරි? ඔහොමම ගන්න ඕනේ. හරි. right. okay. එතකොට දැන් තරංගයේ ප්‍රවේගය අපි දන්නවා 3යි ms ශ්‍රේණියක කියලා. එතනින් ඒ දුන්න චෝටි කැල්කියුලේෂන්ස් ටික ඉවරයි පුතේ. හරි? පොඩි ගණන් ටිකක් දුන්නේ. පොඩි ගණන් ටික අවසන්. ඊළඟ තියෙන විද්‍යුත් චුම්බක තරංග වල ප්‍රයෝජන. අපි අනේ ටිකත් ලියලා අවසන් කරමු. ඊට පස්සේ එහා පැත්තේ ප්‍රශ්න ටිකක් කරන්න ඕනේ. දැන් ලියන්න මෙන්න මෙහෙම විද්‍යුත් තරංග වල ප්‍රයෝජන. මෙහෙම ලියන්න. පළවෙනි එක ලියන්න පුතේ. පළවෙනි අපි කතා කරමු රේඩියෝ තරංග. මේව නම් ඉතින් චුට්ටක් යන්තම් දැනගත්තා නම් ඇති. පොඩක් ලියාගෙන යන්න පාඩම් කරගන්නම අවශ්‍ය නැහැ. නමුත් යම් අවබෝධයක් තියාගන්න. රේඩියෝ තරංග කියලා ලියන්න මෙහෙම. පළවෙනි එක රේඩියෝ තරංග. තරංගායාමය ඉහළ සංඛ්‍යාතය අඩු. තරංගායාමය ඉහළ සංඛ්‍යාතය අඩු. මෙම තරංග ගුවන් විදුලිය රූපවාහිනිය හා දුරකථන සංනිවේදන කටයුතු සඳහා යොදා ගනී. හරි. ගුවන් විදුලිය රූපවාහිනිය සහ දුරකථන සංනිවේදන කටයුතු සඳහා යොදා ගනී. හරි. දෙවෙනි එක ලියන්න ශුද්‍ර තරංග. ශුද්‍ර තරංග යටතේ ලියන්න. චන්ද්‍රිකා සහ රේඩාර් පණිවිඩ හුවමාරුවට මෙන්ම ආහාර පිසීමේදී මයික්‍රෝවේව් උදුන් තුළ භාවිතා වේ. ඊළඟට යන පොතේ තුන්වෙනි එක. තුන්වෙනි එකට අපි කතා කරමු අදෝරක්ත තරංග. ඒක ලියන්න මෙහෙම. භෞත චිකිත්සක ප්‍රතිකාර කටයුතුවලදී දුරස්ථ පාලක සංඥා නිකුත් කිරීමේදී වර්ණාලීක්ෂ පරීක්ෂණවලදී ඊළඟට ආරක්ෂක කටයුතුවලදී
හා ස්වයංක්‍රීය කැමරාවල ආරක්ෂක කටයුතුවලදී හා ස්වයංක්‍රීය කැමරාවල හරි ඊළඟට ලියමු ඊළඟ එක දෘශ්‍ය තරංග හතරවෙනි එක හතරවෙනි නේද තුන හතර තමයි හතරවෙනි එක දෘශ්‍ය තරංග මොකටද ඕන මේ දෘෂ්ටිය සඳහා ඡායාරූප ශිල්පය ඊළඟට හා වර්ණමිතික විශ්ලේෂණයේදී ඊළඟට යන පොතේ පාරචම්බුල තරංග යටතේ ලියන්න විෂ බීජ නැසීමට පාරචම්බුල දෙකන ගන්න විෂ බීජ නැසීමට ඊළඟට මුදල් හඳුනා ගැනීමේ රහස්‍ය සංකේත සෑදීමට ආරක්ෂක කටයුතුවලදී හරි තර පාරචම්බුල තරංග ගන්න පස්වෙනි එක ගන්න එහෙමයි හයවෙනි එක X කිරණ පොතේ ගන්නේ X කිරණ ඡායාරූප ශිල්පය සඳහා සහ ස්පටිකවල ව්‍යුහ නිර්ණය කිරීමේදී භාවිතා වේ. ඊළඟ ගැමා කිරණ පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී භාවිතා වේ. හරි පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී භාවිතා වේ. හරි ඕකේ. හරි පුතේ. ඒතර ඒ ටික ප්‍රයෝජනේ වාතින් වඩා වැදගත් දේවල් නෙමෙයි. නිකන් කියවගෙන යන්න. රයිට්. දැන් යන්නේ එහා පැත්ත පිටුවට. එහා පැත්තේ තියෙනවා බහුවර්ණ ටිකක්. අනේ බහුවර්ණ වලට උත්තර ගන්න වීඩියෝ එක පෝස් කරලා බහුවර්ණ ටික කරගෙන යන්න. හරි. අදනම් දැන් ඔබ කරලා ඇති කියලා දැන් අපි බලමු. පළවෙනි එක මොකක්ද කියලා තියෙන්නේ? මූලද්‍රව්‍ය පරමාණු මගින් එයට ආවේනික රේඛා වර්ණාවලිය ඇති කරයි. ඒක හරියනේ. දැන් අපි දන්නවා දැන් මම කලිනුත් කිව්වා. දැන් සෝඩියම් ගත්තොත් අපි ගේසති කතා කරන්නේ. සෝඩියම් ඇති කරන්නේ කහ පාට වර්ණය. පොටෑසියම් ඇති කරන්නේ දම් පාට වර්ණය. හරිද? මේ හැම එක්කෙනෙකුටම අනන්‍ය වෙච්ච තරංගායාමයක් තියෙනවා. ඒතර ඒගොල්ලෝ Tamanට අනන්‍ය තරංගායාමයෙන් තමයි විකිරණ විමෝචනය කරන්නේ. ඒතර ඒ කතාව හරි. right? එක් පරමාණු ආවේනික ඉලෙක්ට්‍රෝනික සැකැස්මක් ඇත. ඒක ඇත්තනේ පුතේ. දැන් සෝඩියම් පොටෑසියම් වෙන්නේ සෝඩියම්ට තියෙන ඉලෙක්ට්‍රෝන 11. ඒතර යාගේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝන 11ට අදාළව. ඒතර මේ ඉලෙක්ට්‍රෝනික සැකැස්ම නිසා තමයි එක එක්කෙනෙකුට අනන්‍ය වෙච්ච හරි රේඛා වර්ණාවලිය තියෙන්නේ. එක වර්ණ දෙන්නේ. ඒක තමයි පැහැදිලි කිරීම. උත්තරංක අපි 1 කියලා ගමු. හරි right. දෙවෙනි එකට ගියොත් තොම්සන්ගේ පරමාණු ආකෘතිය න්‍යෂ්ටික ආකෘතියයි. පුතේ අපි මුලින්ම කතා කරේ තොම්සන්ගේ ආකෘතිය. ඔබට මතකයි තොම්සන්ගේ කිව්වේ ප්ලම්පොඩින් ආකෘතිය. ඒක න්‍යෂ්ටිය එතකොට හොයාගෙන තිබුණේ නැහැ. තොම්සන් නෙමෙයි න්‍යෂ්ටිය හොයාගත්තේ රදර්ෆර්ඩ්. රදර්ෆර්ඩ් ඇවිල්ලා තමයි න්‍යෂ්ටිය හඳුන්වලා දුන්නේ. තකම්ම තොම්සන්ගේ ආකෘතිය දුර්වල ආකෘතියක්. ඒකේ න්‍යෂ්ටියක් කියලා එකක් තිබුණේ නැහැ. එතකොට තොම්සන්ගේ පරමාණු ආකෘතිය න්‍යෂ්ටික ආකෘතිය කියන එක පිළිගන්න බෑ. එහා පැත්තට ගියොත් තොම්සන්ගේ පරමාණු ආකෘතිය මගින් වර්ණාවලි රේඛා ඇතිවීම පැහැදිලි කළ හැකියි. පුතේ දැන් තොම්සන්ගේ පරමාණු ආකෘතිය න්‍යෂ්ටියකුත් නැහැ. ඒතර න්‍යෂ්ටියකුත් නැතව කොහොමද ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ පැහැදිලි කරන්නේ ශක්ති මට්ටම් කියලා එකක් නැතුව. ඒ නිසා ඒක දෙකම කරන්න බෑ. තොම්සන්ගේ ආකෘතිය තාම දුර්වල ආකෘතියක්. ඒ නිසා පුතේ ප්‍රකාශ දෙකම වැරදි කියලා තමයි ගන්න වෙන්නේ. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නට යමු. ඊළඟ ප්‍රශ්නේ කියලා තියෙන්නේ සිහින් ලෝහ පත්‍ර මගින් ගැමා කිරණ ප්‍රකිරණය වේ.
එතකොට ප්‍රකිරණය වෙනවා කියන්නේ විනිවිද යනවා කියන එක නෙමෙයි. වැදිලා ආයෙ එනවා කියන එක. ඒක මේක විනිවිද යන්නේ. ගැමා කියන වැදිලා ආයෙ එන්නේ නැහැ. කෙලිම විනිවිද යන්නේ. ගැමා කියන විනිවිද යනවා. හරි. ඒක ප්‍රකිරණය වෙනවා වැරදි. ලෝහ පරමාණු තුළ ඇති පදාර්ථයන් ඉතාම විශාල කොටසක් ධනාරෝපිත ලක්ෂ්‍ය ස්කන්ධ ලෙස පවතී. ලෝහ පරමාණු තුළ ඇති පදාර්ථයන් ඉතාම විශාල කොටසක් ධනාරෝපිත ලක්ෂ්‍ය ස්කන්ධ ලෙස පවතී. මොකද්ද මේ කියන්නේ? ධනාරෝපිත ලක්ෂ්‍ය ස්කන්ධ කියන එකේ අදහසක් තියෙනවද? ධනාරෝපිත ලක්ෂ්‍ය ස්කන්ධ කියන එකේ අදහස මොකක්ද? ධනාරෝපිත ලක්ෂ්‍ය ස්කන්ධ කියලා කියන්නේ දැන් පොතේ පරමාණුවක් ගත්තොත් මෙන්න මෙහෙම චූටි න්‍යෂ්ටියක් තියෙනවා. එතකොට පරමාණුවෙන් විශාල ප්‍රදේශයක් හිස්. හරි, පරමාණුවෙන් විශාල ප්‍රදේශයක් හිස්. පරමාණුව කියන එකකින් විශාල ප්‍රදේශයක් හිස්. දැන් මෙතන කියලා තියෙන්නේ පදාර්ථයෙන් විශාල කොටසක් ධනාරෝපිත ලක්ෂ්‍ය ස්කන්ධ ලෙස. පදාර්ථය කියලා කිව්වහම දැන් මේක ලෝහයක් කියලා හිතන්න. දැන් මේක ලෝහයක් කියලා හිතන්නකෝ. ඒතර මේ ලෝහයේ අතරම ධනාරෝපිත ලක්ෂ්‍ය ස්කන්ධ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ න්‍යෂ්ටි විශාල ප්‍රමාණයක් තියෙනවා. හොඳයි. න්‍යෂ්ටි විශාල ප්‍රමාණයක් තියෙනවා. හරි. න්‍යෂ්ටි විශාල ප්‍රමාණයක් තියෙන නිසා ඒක නිවැරදි කියලා ගන්න පුළුවන්. පරමාණුවෙන් සැලකුවොතින් පරමාණුවක න්‍යෂ්ටි ඊටාම චූටි. ඒතර විශාල ප්‍රදේශයක් හිස් අවකාශ කියලා තමයි ගන්න ඕනේ. හරිනේ? එතකොට සත්‍යයේ සත්‍යය කියලා තමයි ගන්න වෙන්නේ. ඒතර උත්තර අංක 4 කියලා තමයි ගන්න වෙන්නේ. ඊළඟ එක රදර්ෆර්ඩ්ගේ පරමාණුක ආකෘතිය ස්ථායී එකකි. පුතේ දැන් රදර්ෆර්ඩ් කිව්ව විදිහට නම් පරමාණුක ආකෘතිය ස්ථායී තමයි. ඔබට මතකද රදර්ෆර්ඩ් කිව්වා එයාගේ පරමාණුක ආකෘතියේදී න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙනවා කියලා කිව්වේ. න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙනවා කියලා කිව්වේ. හැබැයි පුතේ න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙනවා කියලා කිව්වට එයාට පැහැදිලි කරන්න බැරි වුණා ධනාරෝපිත න්‍යෂ්ටිය වටා ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝනයක් කොහොමද සංක්‍රමණය වෙන්නේ? ඒතර ඒ දෙක ආකර්ෂණය වෙන්නේ නැද්ද? ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒතර ඔය ඒ පදනම මත තමයි රදර්ෆර්ඩ් පරමාණුක ආකෘතිය විද වැටෙන්නේ. ඒ නිසා රදර්ෆර්ඩ්ගේ පරමාණුක ආකෘතිය ස්ථායී එකක් කියලා කියන්න බෑ. ඒක අස්ථායී. හරි. ඒතර ඒක වැරදි. රදර්ෆර්ඩ්ගේ පරමාණුක ආකෘතිය න්‍යෂ්ටික ආකෘතිය. ඇත්තටම රදර්ෆර්ඩ්ගේ පරමාණුක ආකෘතිය න්‍යෂ්ටිකයි. ඇයි රදර්ෆර්ඩ් න්‍යෂ්ටිය හොයාගත්තේ? ඒතර න්‍යෂ්ටිය තියෙන ඔයාගේ ආකෘතිය තුල. ඉතින් ඒක ඇත්තම වැදගත්. දැන් රදර්ෆර්ඩ්ගේ පරමාණුක ආකෘතිය න්‍යෂ්ටික ආකෘතියක් කියන එක පිළිගන්න පුළුවන්. ඒතර එතන පොතේ අපිට ගන්න වෙන්නේ අසත්‍යයි සත්‍යයි. ඒ අනුව උත්තර අංක 4 කියලා තමයි අපිට ගන්න වෙන්නේ 4 වෙනි බහුවර්ණයට. ඊළඟට අපි යමු 5 වෙනි එක. රික්තකයක් තුලදී සියලුම විද්‍යුත් චුම්බක තරංග වල ප්‍රවේග සමානයි. පොතේ දැන් අපි කිව්වේ ඒකයි. විද්‍යුත් චුම්බක තරංග කිව්වේ මොනවද? ගැමා කිරණ, එක්ස් කිරණ, රේඩියෝ තරංග, දෘශ්‍ය පරාසය තරංග ඔක්කොම විද්‍යුත් චුම්බක තරංග. ඒ හැමෝටම තියෙන රික්තකයක් තුලදී වේගය 3 වැඩිමින් 18. අපි වාතයේදී වේගයත් ඒකම දිනනවා ගත්තා. හරි. ඒතර 3 වැඩිමින් 18 තමයි ඉන්නේ. ඒතර එක හරි. විද්‍යුත් චුම්බක තරංගවල ප්‍රවේග ඒ ගමන් කරන මාධ්‍ය මත රඳා නොපවතී. පොතේ මම කිව්වා ගමන් කරන මාධ්‍ය මත රඳා පවතී. රික්තකයක් තුළ නෙමෙයි නම් ගමන් කරන්නේ වෙනත් වේගයක් තියෙනවා. ඒතර රඳා පවතින්නේ නැහැ නෙමෙයි. රඳා පවතිනවා. ඒ කියන්නේ මේක වැරදි. ඒතර සත්‍ය උත්තරාංක එතකොට වෙන්න ඕන 3. හරි. උත්තරාංක වෙන්න ඕන 3. ඊළඟට අපි ගියොත් විද්‍යුත් චුම්බක තරංගයක තරංග ආයාමයේ වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වෙනවා. විද්‍යුත් චුම්බක තරංගයක තරංග ආයාම වැඩි වෙන සංඛ්‍යාතය සරලයි. හරි. ඒක සරලයි. තරංග ආයාමයේ වැඩි වෙන මේ ලියලා තියෙන තරංග ආයාම වැඩි සංඛ්‍යාතය අඩු වෙනවා. ඒක හරියනවා. විද්‍යුත් චුම්බක තරංගයක තරංග ආයාමයේ හා සංඛ්‍යාතය අනුලෝම සම්බන්ධයක් තියෙනවා. අනුලෝම සම්බන්ධයක් තියෙන්නේ නෑ පුතේ. අනුලෝම සම්බන්ධයක් නෙමෙයි ප්‍රතිලෝම සම්බන්ධයක්. එකක් වැඩි වෙනකොට එකක් මොකද වෙන්නේ? අඩු වෙනවා. එකක් වැඩි වෙනකොට එකක් අඩු වෙනවා. ඒතර ප්‍රතිලෝම සම්බන්ධයක් වෙන්න ඕන. එතකොට පළවෙනි එක හරි, දෙවෙනි එක වැරදි. එතන සත්‍යයි අසත්‍යයි. පළවෙනි එකට එන්නේ සත්‍ය, දෙවෙනි එකට එන්න පුතේ අසත්‍ය. හරිනේ? right. ඊළඟට අපි ගියොතින් එහෙම තර 3 නේ සත්‍ය අසත්‍යයෙන් 3. බහු ඉලෙක්ට්‍රෝනික පද්ධති වල න්‍යෂ්ටි වල හැම විටම ප්‍රෝටෝන වලට වඩා නියුට්‍රෝන ඇත. බහු ඉලෙක්ට්‍රෝනික පද්ධති වල න්‍යෂ්ටි වල හැම විටම ප්‍රෝටෝන වලට වඩා නියුට්‍රෝන ඇත. මොකද ඒක ගැන වාට කියන දේ ප්‍රකාශය. බහු ඉලෙක්ට්‍රෝනික පද්ධතිය කියන්නේ මොනවද? මේක දැන්. පුතේ බහු ඉලෙක්ට්‍රෝනික පද්ධතියක් කියලා කියන්නේ. හරි බහු ඉලෙක්ට්‍රෝනික පද්ධතියක් කියලා කියන්නේ
ඉලෙක්ට්‍රෝන එකකට වඩා වැඩියෙන් පවතින පද්ධතිය. හරි ඉලෙක්ට්‍රෝන එකකට වඩා වැඩියෙන් තියෙන පද්ධතිය බහු ඉලෙක්ට්‍රෝනික පද්ධතිය. දැන් උදාහරණයක් ගමු. දැන් හයිඩ්‍රජන් කියන්නේ ඒක ඉලෙක්ට්‍රෝනික පද්ධතියක්. එක ඉලෙක්ට්‍රෝනයේදී. දැන් සෝඩියම් කියන්නේ බහු ඉලෙක්ට්‍රෝනික පද්ධතියක්. ඉලෙක්ට්‍රෝන 11ක් තියෙනවා. හරිනේ. ඒතර මේක කියන්නේ බහු ඉලෙක්ට්‍රෝනික පද්ධතියක ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන එකකට වඩා වැඩියෙන් තියෙන පද්ධතියක හැම වෙලාවෙම න්‍යෂ්ටියේ ප්‍රෝටෝන වලට වඩා එහෙමනේ කියලා තියෙන්නේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන වලට වඩා නියුට්‍රෝන තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. ප්‍රෝටෝන වල නියුට්‍රෝන හැම වෙලෙම තියෙන්නේ. හැබැයි පරමාණුක ස්කන්ධය වැඩි වෙන ප්‍රෝටෝන වලට නියුට්‍රෝන ගන්න වැඩි වෙන්න පුළුවන්. හැබැයි එහෙම වැඩි වෙන්නේ නැහැ හැම වෙලෙම. ඒක වැරදි. හොඳයි. ඊළඟට පරමාණු ක්‍රමාංකයේ වැඩිවීමත් සමග න්‍යෂ්ටිවල ප්‍රෝටෝන සංඛ්‍යාව නියුට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනවා. පුතේ දැන් ඒක වාට ඉස්සරහට පොඩ්ඩක් කියලා දෙනවා. අපි නියුට්‍රෝන බෙදීම ප්‍රෝටෝන අනුපාතය ගත්තොත් ඒකත් වැදගත්. ඒක තාම අපි සාකච්ඡා කරේ නැහැ. දැන් න්‍යෂ්ටික පොතේ න්‍යෂ්ටික දින n බෙදීම p අනුපාතයක්. නියුට්‍රෝන බෙදීම ප්‍රෝටෝන අනුපාතයක්. ඒ කියන්නේ න්‍යෂ්ටික දැන් න්‍යෂ්ටිය දන්නවනේ. දැන් මේ න්‍යෂ්ටිය තියෙනවා මොනවද? ප්‍රෝටෝනක් තියෙනවා නියුට්‍රෝනක් තියෙනවා. හරි. ප්‍රෝටෝන ගානයි නියුට්‍රෝන ගානයි සමාන වුණොත් එහෙම n බෙදීම p අනුපාතය එකයි. හරි. තොර n බෙදීම p අනුපාතය එකයි. නියුට්‍රෝන ගාන අඩු වෙනකොට ප්‍රෝටෝන ගාන වැඩි නම් අනුපාතය එකට වඩා අඩු වෙනවා. මේක වඩා අඩු වෙනවනේ මේ පහළ පදේ ලකෝන. හැබැයි පරමාණුක ස්කන්ධය වැඩි වෙන්න පුතේ. ඒ කියන්නේ දැන් ලොකෝ පරමාණු. අපි හිතමු සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 80ක් 90ක් විතර වගේ තියෙනවා. හරි. මේ පරමාණුක ක්‍රමාංකය ඔය ලෙඩ් වගේ ටිකක් බරපතල ලෝහවලදී පරමාණු වලදී මූලද්‍රව්‍ය වලදී අපිට පේනවා නියුට්‍රෝන බෙදීම ප්‍රෝටෝන අනුපාතය එකටත් වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ න්‍යෂ්ටි ප්‍රෝටෝන වලට වඩා නියුට්‍රෝන ගාන වැඩි වෙනවා. එහෙම ලක්ෂණයක් තියෙනවා. හරි න්‍යෂ්ටි ප්‍රෝටෝන වලට වඩා නියුට්‍රෝන වැඩි වීමේ ලක්ෂණයක් තියෙනවා. පරමාණු ක්‍රමාංකය ගොඩාක් ඉහළට යනවා. හරි ඒක ප්‍රකාශය නිවැරදිව තාම දන්නේ නැහැ. නමුත් මම ඒක වැඩිදුර අධ්‍යයනයේට වාට කළු පාට ටියුබ් එකේ පරමාණු කිව්වේ කළු පාට ටියුබ් එකේ ප්‍රස්තාරය දාලා තියෙනවා. n බෙදීම p අනුපාතය කියලා. ඒක චුට්ටක් කියව ගත්තා නම් හොඳයි වාට අමතර දැනුමකට. හරි? රයිට්. එතකොට ඒක පළවෙනි එක අසත්‍යයි. දෙවෙනි එක සත්‍යයි. හරි. දෘශ්‍යාලෝක කිරණ තරංග ආයාම x කිරණ තරංග ආයාමයට වැඩි වෙයි. මොකද දැන් දෘශ්‍යාලෝක කොහෙද තියෙන්නේ? x කිරණ කොහෙද තියෙන්නේ? x කිරණ තියෙන්නේ මේ පැත්තේ. x කිරණ තියෙන්නේ මෙහි. දෘශ්‍යාලෝකයේ තියෙන්නේ මෙහි. මේ පැත්තට සංඛ්‍යාතය වැඩි. ඒතර දැන් බලන්න. try බලන්න බලන්න. දෘශ්‍යාලෝක කිරණ තරංග ආයාම x කිරණ තරංග ආයාමයට වැඩි වෙයි. x කිරණට දෘශ්‍යාලෝක තරංග ආයාම වැඩි වෙන්න ඕන තමයි. ඇයි x කිරණ සංඛ්‍යාතය වැඩි? පැහැදිලිද? x කිරණ සංඛ්‍යාතය වැඩි. x කිරණ වල සංඛ්‍යාතය වැඩි නිසා දෘශ්‍යාලෝක තරංග වල අනිවාර්යයෙන්ම තරංග ආයාමය මොකද වෙන්න ඕන? වැඩි වෙන්න ඕන. ඒක හරියි. තරංග ආයාමය මාධ්‍යෙන් මාධ්‍යයට වෙනස් වෙයි. පුතේ දැන් තරංග ආයාමය කියන්නේ අදාළ තරංගය ගමන් කරන්නේ අදාළ මාධ්‍ය මතනේ. ඒතකොට මේ මාධ්‍ය වෙනස් වෙනකොට මේ මාධ්‍යෙන් මාධ්‍යයට තරංග ආයාමය වෙනස් වෙන්න ඕනේ. එකම තරංග ආයාමය තියෙන්න බෑ. නේ? තරංගය හැකිලෙනවද, සංකෝචනය වෙනවද, විස්තර වෙනවද මාධ්‍යම තරංග දානවා. ඒක හරියි. හැබැයි දෙකේ සම්බන්ධයක් නැහැ පුතේ. උත්තරාංක දෙක. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෘශ්‍ය පරාසය තරංග ආයාමයේ අදෝරක්ත කිරණට වැඩි වන අතර පාරජම්බුල කිරණට අඩු වේ. දෘශ්‍ය පරාසයේ තරංග ආයාමයේ දෘශ්‍ය පරාසය කියන්නේ මෙහි. පාරජම්බුල තියෙන මේ පැත්තේ අදෝරක්ත තියෙන මේ පැත්තේ. IR කියනවා මේකට UV කියනවා. හරිද? එතකොට දැන් අදෝරක්ත වලට වඩා තරංගායාමය අදෝරක්ත වලට තරංගායාමය මේ පැත්තටනේ. මේ පැත්තට අඩුයි. දෘශ්‍ය පරාසයේ තරංගායාමය අදෝරක්ත වලට අඩු වෙන්න ඕන. හරි? තියෙන අදෝරක්ත වලට වැඩි. පාරජම්බුල වලට වඩා අඩුයි. පාරජම්බුල වලට වඩා වැඩි. දෘශ්‍ය පරාසයේ තරංගායාමය සංඛ්‍යාතය අනිත් පැත්ත. මොකද තරංගායාමය මේ පැත්තට වැඩි. හරි නේද? පැහැදිලිද? එතකොට අනිවාර්යෙන් මේ ප්‍රකාශය එතකොට වැරදෙන්න ඕන සත්‍යයි. ඊළඟට දෘශ්‍ය පරාසයේ රතු ආලෝකය අදෝරක්ත කලාපයට සමීප වන අතර ධම්මාලෝකයේ පාරජම්බුකයට සමීප වේ. හරිනේ දැන් රතු තියෙන්නේ කොහෙද? රතු දැන් ඔයාලා මේ කලින් දැන් අපි සාකච්ඡා කරලා තියෙන දැන් මේක දන්නවා ඔය. හරි? ତර මේක පුතේ රතු කලාපයේ තියෙන්නේ මෙන්න මෙහි. මේ පැත්තටනේ මේ පැත්තට රතු. මේ පැත්තට රතු ආසන්න වෙන්නේ අදෝරක්ත කලාපයට. ධම්ම ආසන්න වෙන්නේ පාරජම්බුල කලාපයට.
ඒක හරියි. එතකොට ප්‍රකාශය නිවැරදි කියන්නේ ප්‍රකාශ පළවෙනි එක වැරදි දෙවෙනි එක හරි. එතකොට අසත්‍ය සත්‍ය උත්තර අංක 4 අන්තිම එක. විද්‍යුත් චුම්බක තරංග වල විද්‍යුත් ක්ෂේත්‍රයේ චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රවේග එකිනෙකට සමාන වේ. එහෙම වෙන්නේ නැහැ පුතේ. විද්‍යුත් ක්ෂේත්‍රයේ ප්‍රවේගය චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රවේගය වෙනස සමාන වෙන්න අවශ්‍ය නැහැ. යා එන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයක මෙයන් චුම්බක ක්ෂේත්‍රය. ප්‍රවේග සමාන වෙන්නේ නැහැ නේද? එම ක්ෂේත්‍රයේ ලම්බක තලවල කම්පණය. ඉතින් අද මම පටන් ගත්තේ මොකද කියලා? විද්‍යුත් ක්ෂේත්‍රයේ චුම්බක ක්ෂේත්‍රයේ චලනය වෙන්නේ නැත්නම් යන්නේ එකිනෙකට ලම්බක තලවල. ඒතර අංශක 90 තලවල තමයි කම්පණය වෙන්නේ. හරි. එතකොට ඒක හරි. ඒතර අසත්‍ය සත්‍ය තමයි ගන්න වෙන්නේ. උත්තර අංක 4. හරි. රයිට්. එතකොට දැන් ඔබට පැහැදිලි. දැන් අද කරපු කොටසට අදාළව දැන් ඔන්න පැහැදිලි කරා ඔයාලට මේ කොහොමද විද්‍යුත් චුම්බක තරංග වල හැසිරීම ඒක ප්ලාන්ක් සමීකරණයත් එක්ක කොහොමද ගණනය කිරීම කරලා ගණන් කීපයකට හදුවන්නේ. ඊට අමතරව බහුවර්ණ ටිකකුත් අද කරා. හරිනේ? රයිට්. ඒතර අද කරපු කොටසෙන් අපි කොටස් සම්පූර්ණයෙන්ම ක්වොන්ටම් වාදයට අදාළ චුම්බක වාද කොටස් විද්‍යුත් චුම්බක තරංග වලට අදාළ සම්පූර්ණ කොටස් ටික දැන් අවසන් කරලා තියෙනවා. හරිද? ඒක අවසන් කරලා තියෙනවා. දැන් ඊට වඩා ඊළඟට අපිට කතා කරන්න තියෙන වර්ණාවලි වර්ග. ඊතර තමයි විමෝචන වර්ණාවලිය සන්තතික අසන්තතික වර්ණාවලිය ඇති වෙන්නේ කොහොමද? තොරේ වර්ණාවලි වල ක්වොන්ටම් වාදයේ තියෙන බලපෑම කොයි වගේද? වර්ණාවලි ප්‍රශ්න ඉන්නේ කොයි වගේද වගේ ප්‍රශ්න දැන් ඊළඟ කොටසෙන් තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒක ඊළඟ සතියේ අපි අලුත් මාසෙ පටන් ගන්නවා. රයිට්? අලුත් මාසෙ පටන් ගන්නවා. වර්ණාවලි වර්ග, වර්ණාවලි මාන, වර්ණාවලි ඇති වෙන්නේ කොහොමද මේ සියල්ලම ලබන සතියේ ඉඳන් සාකච්ඡා කරගෙන යනවා. හරි? රයිට්. එතකොට අද කරපු කොටස සම්පූර්ණයෙන්ම කවර් කරගෙන ප්‍රශ්න ටිකට උත්තර ලියලා තියෙන කොටස හරියට අංක සම්පූර්ණව පටන් ගන්න. මේ අමතරව මම ඔයාලට ප්‍රශ්න පත්‍රය දැන් අපි කරලා තියෙන කොටස් වලට අදාළව තියෙන බහුවර්ණ ප්‍රශ්න MCQ ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න වලම දැන් ඔයාලා WhatsApp group එක හරහා වාට යොමු කරනවා. අන්න ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන ඔයා මෙන්න මේ කාලය ඇතුළත. හරි.